හොඳයි අපි දැන් ආරම්භ කරමු සූත්‍ර සාකච්ඡාව. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. අද දවසේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ විමුක්තායතන සූත්‍රය. මේ විමුක්තායතන සූත්‍රයේ සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ කියන කොටසේ. මම මේ සූත්‍රය ඕපන් කරන්නම්. හැමෝටම පේනව නේද සූත්‍රය? පේනව නේද? පේනවා සර්. හරි. හොඳයි. එතකොට විමුක්තායතන සූත්‍රයේ තියෙන තැන අපි ඉස්සෙල්ලාම බලමු. හැමෝටම පේනවා ඇති සූත්‍ර පිටකය කියලා. මෙතන තියෙනවා සූත්‍ර පිටකය. මේ තියෙන්නේ සූත්‍ර පිටකය, විනය පිටකය, සූත්‍ර පිටකය, අභිධර්ම පිටකය. අංගුත්තර නිකායේ තියෙන සූත්‍ර පිටකයේ සූත්‍ර පිටකයේ කොටස් 5කට බෙදෙනවා. මම ඉක්මනින් කියන්නම්. දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය කියලා. එතකොට මේ අංගුත්තර නිකායේ කොටස් ටික අංගුත්තර නිකායේ ඒකක නිපාතේ ඉඳලා ඒකාදශකෝ නිපාතෝ ඒකාදශක නිපාතේ දක්වා තියෙනවා. කියන්නේ අංග කරුණු 1 ගොඩවල් වල ඉඳලා කරුණු 11 ගොඩවල් දක්වා තියෙනවා. එතකොට අද දවසේදී සාකච්ඡාවට අපි ගන්න සූත්‍රයේ සඳහන් වෙන්නේ පංචක නිපාතේ. පංචක නිපාතේ කිව්ව ගමන්ම කරුණු කීයද එතකොට? 5යි. කරුණු 5ක සූත්‍රයක් තමයි අද දවසේදී අපි සාකච්ඡාවට ගන්නෙ. පංචක නිපාතයේ පඨම පඤ්ඤාසකෝ කියලා කියන්නේ පඤ්ඤාසක කියලා කියන්නේ 50යි. පඨම පඤ්ඤාසකෝ කියලා කියන්නේ පළවෙනියටම තියෙන සූත්‍ර 50. ဒုတိ ය පඤ්ඤාසකය කියලා කියන්නේ දෙවෙනියට තියෙන සූත්‍ර 50. තතිය පඤ්ඤාසකෝ කියලා කියන්නේ තුන්වෙනියට තියෙන සූත්‍ර 50. එතකොට දැන් මෙහෙම අපිට පොඩි අදහසක් ගන්න පුළුවන්. පංචක නිපාතයේ තියෙනවා පඤ්ඤාසක 6ක්. පඤ්ඤාසක 6ක් තියෙනවා කියන්නේ සූත්‍ර කීයක්ද එතකොට? 50 ගොඩවල් 6ක් කියන්නේ සූත්‍ර 300ක් මේ පංචක නිපාතේ තියෙනවා. එතකොට පඨම පඤ්ඤාසකේ බලමු. පඨම පඤ්ඤාසකේ පංචාංගික වර්ගයේ තමයි තියෙන්නේ. පඨම පඤ්ඤාසකයේ වර්ග 5කට බෙදෙනවා. මේක වර්ගයක සූත්‍ර 10ක් තියෙනවා. පංචාංගික වර්ගය. පංචාංගික වර්ගයේ තියෙන මෙන්න මේ සූත්‍රය. විමුක්තායතන සූත්‍රය. මේ තියෙන විමුක්තායතන සූත්‍රය. එතකොට මතක තියාගන්න තව කෙනෙකුට ඕන නම් නැවත ගිහිල්ලා මේ සූත්‍රය පරිශීලනය කරනවා නම් අංගුත්තර නිකායට ගිහිල්ලා පංචක නිපාතයේ පඨම පඤ්ඤාසකේ පංචාංගික වර්ගයේ විමුක්තායතන සූත්‍රය. එතකොට හරි. අපි පටන් ගමු විමුක්තායතන සූත්‍රය. විමුක්ත කියන්නේ මිදෙනවා කියන එක. මිදීම ඇති කරගන්න තැන් 5ක් මේ සූත්‍රයේ සඳහන් වෙනවා. විමුක්ත ආයතන. ආයතනය කියන සාමාන්‍ය ව්‍යවහාරය ගත්තාම ස්ථානය කියන අදහස තමයි තියෙන්නේ. ආයතනය තැන ඒක තමයි සාමාන්‍ය අදහස. ආයතනය. එතකොට මේකෙදි මම පාලියකට යන්නම්. හරි. විමුක්තායතන සූත්‍ර. පංචමානි භික්ඛවේ විමුක්තායතනානි.
දැන් මෙතන ආමන්ත්‍රණය කරලා තියෙන්නේ භික්ඛවේ කියලා. භික්ඛවේ කියලා කියන්නේ මහණෙනි කියන එක. නමුත් මේ සූත්‍රය දේශනා කරන්නේ භික්ෂුන් වහන්සේලාට විතරක් නෙවෙයි. මේ සූත්‍රය දේශනා කරන්නේ සිව්වණක් පිරිසට. භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා. බුදුහාමුදුරුවෝ හුඟක් සූත්‍ර දේශනාවල භික්ඛවේ කියලා ආමන්ත්‍රණය කරාට මොකද භික්ෂුන් වහන්සේලා තමයි ළඟම ඉන්නේ. ඒක නිසා තමයි භික්ඛවේ කියලා ආමන්ත්‍රණය කළා තියෙන්නේ. පංචමානි භික්ඛවේ විමුක්තායතන. මහණෙනි විමුක්තායතන පහක් තියෙනවා. සරලම කාරණේ ගත්තාම සසරෙන් මිදෙන්න ක්‍රම පහක් තියෙනවා. ස්ථාන පහකින් සසරෙන් මිදෙන්නට පුළුවන්. ඒ කියන්නේ නිවන් දකින්නට ක්‍රම පහක් අනුගමනය කරන්නට පුළුවන්. අවස්ථා පහකදී නිවන් අවබෝධ කරගන්නට පුළුවන්. යත්ත බික්කුණෝ අපමත්තස්ස ආතාපිනෝ පහිතස්ස විහෙරතෝ අවිමුත්තං වා චිත්තං මුච්ඡති අපරික්ඛීනා වා ආසවා පරික්ඛයං ගච්ඡanti අනුප්පත්තං වා අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුනාති කතමානි පංච. යත්ත බික්කුණෝ යම් භික්ෂුන් වහන්සේ කෙනෙක් යම් ශ්‍රාවකෙක් අපමත්තස්ස ආතාපිනෝ පහිතස්ස විහෙරතෝ. මෙන්න මේ වචන ටික හරියම වැදගත්. අපමත්තස්ස මොකද්ද අපමත්තස්ස කියලා කියන්නේ? අපමත්තස්ස කියලා කියනවා අප්‍රමාදී බව. යම් කිසි ශ්‍රාවකයෙකුට තියෙනවා නම් අප්‍රමාදී බව. දැන් චුල්ලපටිපදෝපම වගේ සූත්‍රවලදී දේශනා කරනවා අර හැම සත්වයේගේ අඩියක්ම ඇතාගේ අඩිය ඇතුලේ තියන්න පුළුවන් වගේ මේ අප්‍රමාදී ගුණය. අප්‍රමාදී කියන්නේ වැඩ කල් දාන්න නැතිව ඉක්මනින් කරන්න පුළුවන්කම. අප්‍රමාද කියලා වාක්‍යයකුත් තියෙනවානේ ප්‍රමාද නොවීම පිළිබඳව ධම්මපදේ. මේ අප්‍රමාදී ගුණය තියෙන කෙනා හරියට අර අඩිය වගේ අනිත් සියලු දේවල් ඒකට ඇතුළත් කරන්නට පුළුවන්. ඒක නිසා අප්‍රමාදී බව කියන එක ඉතාමත් වැදගත්. ආතාපිනෝ පහිතස්ස විහෙරතෝ. ආතාපිනෝ කියලා කියන්නේ කෙලස් තවන වීර්යය. කෙලස් තවන වීර්යය තියෙන්නට ඕන. අප්‍රමාදී බව තියෙන්නට ඕනේ. කෙලස් තවන වීර්යය තියෙන්නට ඕන. පහිතත්ස්ස කියලා කියනවා පහිතත්ස්ස කියලා කියන්නේ දිවි දෙවනි කරලා. ඒ කියන්නේ ජීවිතේ ගියත් යමකට කැප කරන්නට අවශ්‍ය නම් කැපකිරීම තියෙන්නට ඕන. මෙන්න මේ අංග තුනෙන් යුක්ත විහෙරතෝ. මේ අංග තුනෙන් යුක්ත වාසය කරන ශ්‍රාවකයා. එතකොට නිකම්ම විමුක්තිය ලබන ක්‍රම පහක් නෙවෙයි දේශනා කරන්නේ. ඒ ක්‍රම පහ අනුගමනය කරන්නට ඕනේ මෙන්න මේ ගුණයන් එක්ක. අපමත්තස්ස අප්‍රමාදී වෙන්නට ඕනේ. කල් නොයවා ආතාපිනෝ කෙලස් තවන වීර්යය තියෙන්නට ඕනේ. පහිතත්ස්ස දිවි දෙවනි කරලා ඒ වීර්යයෙන් යුක්තව කටයුතු කරන්නට ඕනේ. එහෙම කරන කෙනාට අවිමුත්තං වා චිත්තං විමුච්ඡති. අවිමුත්තං වා චිත්තං විමුච්ඡති කියලා කියන්නේ මිදුන් නැති සිත. කෙලස් වලින් නොමිදුණු සිත අවිමුත්තං වා චිත්තං විමුච්ඡති. මිදිච්ච නැති කෙලස් වලින් මිදිච්ච නැති සිත විමුච්ඡති මිදෙනවා. අපරික්ඛීනා වා ආසවා පරික්ඛයන් ගච්ඡanti. අපරික්ඛීනා කියලා කියන්නේ ප්‍රහීනය නොවෙච්ච ආශ්‍රව පරික්ඛයන් ගච්ඡanti. අන්න ඒ වගේ වීර්යයෙන් කටයුතු කරන ශ්‍රාවකයාගේ ප්‍රහීනය නොවිච්ච ආශ්‍රව කෙලෙස් මොනවද වෙන්නේ? ප්‍රහීනය වෙනවා.
අනුපත්තං වා අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුන කතමානි පංච අනුපත්තං වා නොපැමිණිච්ච පැමිණුනේ නැති අනුපත්තං වා අනුත්තරං යෝගක්ඛේම නිරුත්තර වූ යෝගක්ඛේමයට අනුපාපුනාති නොපැමිණිච්ච යෝගක්ඛේමයට පත් වෙනවා මොකද්ද මේ යෝගක්ඛේමය කියලා කියන්නේ ඛේම කියනවා ෂේම භූමිය කාන්තාරයකදී එහෙම කියන්නේ ෂේම භූමියකට ලං වෙනවා කියලා කාන්තාරය කියන්නේ රෝග බිය තියෙන්නට පුළුවන් වතුර නැති එකේ බිය තියෙනවා අමනුස්ස බිය තියෙනවා ආහාර පාන හිඟකමේ බිය තියෙනවා මේ සියලු උපද්‍රවයන් තියෙන කාන්තාරයේදී කාන්තාරයේ ගමනක් යනකොට අපි ෂේම භූමියකට පැමිණෙනවා කියලා කියන්නේ වතුර ආහාර තියෙන ස්ථානයකට පැමිණෙනවා ඒ වගේ තමයි මේ සසර ගමනේදී මේ ගමන් කරන සසර ගමනේදී අපි කාන්තාරයක තමයි ගමන් කරන්නේ. එතකොට මේ සසර ගමනේ ෂේම භූමිය කියලා කියන්නේ කොහෙටද? නිවනටපත් වීම. අපි තවම කාන්තාරේ ගමන් කරන්නේ. අනුත්තරං යෝගක්ඛේම අනුපාපනාති. නොපැමිණිච්ච ෂේම භූමියකට පැමිණෙන. දැන් මේ සසර නැමැති කාන්තාරයේ අපි නිතර කටයුතු කරන්නේ මොකද්ද? මේ සසර ගමනේදී තියෙන කාම භව ditthi අවිජ්ජා කියන්නේ. මෙන්න මේ සතර ඕගයන්ට. ඕග කියන්නේ යෝග කියන්නේ දෙකම එකයි. සතර ඕගයන්ට අහු වෙලා. නැත්තම් සතර යෝගයන්ට අහු වෙලා තමයි මේ සසර ගමන ගමන් කරන්නේ. මොනවාද? කාම භව ditthi අවිජ්ජා. හැබැයි විමුක්තායතන සූත්‍රයේ බුදුහාමුදුර අපිට දේශනා කරනවා අනිහිත කරුණ වලින් කටයුතු කරනවා නම් අපමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස අප්‍රමාදී බව කෙලස් තවන වීර්ය පහිතත්තස්ස ජීවිතයේ පරදු කරලා යම් කිසි ධර්ම මාර්ගයේ ගමන් කිරීම කියන කරුණු තුන තියෙන කෙනා මෙන්න මේ යෝගක්ඛේමයට පත් වෙනවා කියලා. දැන් අපි ඒ විමුක්තායතන පහ මොනවද කියලා බලමු. මෙතන අහන්නේ කතමානි පංච. මොනවද ඒ කරුණු පහ? කතමානි පංච. ඉද බික්ඛවේ බික්ඛුනෝ සත්තා ධම්මං දේසේ අඤ්ඤතරෝවා ගරුට්ඨානියෝ සබ්‍රක්‍මචාරී. ඉද බික්ඛවේ මහණෙනි නැත්නම් ශ්‍රාවකයනි සත්තා ධම්මං දේසේති. මෙතන සත්තා කියන වචනේ අර්ථ දෙකක් තියෙනවා. එක අර්ථයක් තමයි සත්තා කියනවා ආයුධයට. දන්තජ සයන්න යෙදුනහම ආයුධය කියන අර්ථය තියෙන්නේ. මෙතන සත්තා කියන්නේ මහ ප්‍රාණ තයන්නත් එක්ක යෙදෙන හැම සත්තා කියන තැනකම අදහස ශාස්ත්‍රූන් වහන්සේ කියන්නේ. එකම අර්ථය එකම શબ્දය සත්තා ධම්මං දේශේ ශාස්ත්‍රඥ වහන්සේ ධර්මයේ දේශනා කරනවා. එහෙම නැත්නම් අඤ්ඤතරෝවා ගරුට්ඨානියෝ සබ්‍රක්‍මචාරී එක්තරා ගරු කටයුතු හාමුදුරු කෙනෙක් ධර්මයේ දේශනා කරනවා. යතා යතා භික්ඛවේ තස්ස භික්ඛුනෝ සත්තා ධම්මං දේශේ. ඒ වගේම දැන් ගරු කටයුතු හාමුදුරු කෙනෙක් හරි බුදුරජාණන් වහන්සේ හරි ධර්මයේ දේශනා කරනවා. එහෙම නැත්නම් සබ්‍රක්‍මචාරී. මොකද්ද මේ සබ්‍රක්‍මචාරී කියන්නේ? සබ්‍රක්‍මචාරී. ස කියන්නේ එකට මේ බ්‍රහ්මචාරී ගමනේ ගමන් කරන අය. දැන් අපි හැමෝම බ්‍රහ්මචාරී ගමනකනේ ගමන් කරන්නේ. එතකොට අපේ බ්‍රහ්මචර්යාව තියෙන මට්ටම් තියෙනවා. ගිහි පින්වතුන්ගේ වර්ධනය වෙච්ච මට්ටම් තියෙනවා. ඉතින් පැවිදි භික්ෂුන් වහන්සේලාගේ භික්ෂුන් වහන්සේලා අනුව බ්‍රහ්මචාරී මාර්ගයේ ඒ මට්ටම් තියෙනවා. සමහරු ඉදිරියෙන් ඉන්නවා, සමහරු අඩුවෙන් ඉන්නවා, සමහරු පහළින් ඉන්නවා. අන්න ඒ වගේ
සමාන බ්‍රහ්මචර්යාවේ ජීවත් වෙන සම බ්‍රහ්මචර්යාවේ ඉන්න කෙනෙක් වික්ෂුන් වහන්සේ කෙනෙක් හෝ ගිහි කෙනෙක් ධම්මං දේශේති ධර්මයේ දේශනා කරයිද අඤ්‍යතරෝවා ගරුට්ඨානියෝ සබ්‍රහ්මචාරී යථා තථාසෝ තස්මින් ධම්මේ අත්ථපටි සංවේදීච හෝති ඒ දේශනා කරන ධර්මී අර්ථ පටිසංවේදී අත්ථපටි සංවේදීච හෝති ධම්මපටි සංවේදීච අර්ථය මෙනෙහි වෙයිද ධර්මය මෙනෙහි ඒ කියන්නේ අර්ථය පිළිබඳව දැනුවත් කමින් ධර්මය පිළිබඳව දැනුවත් කමින් ධර්මය අසයිද කියන එක පොඩි දෙයක් කියන්න තියෙනවා අපේ සිල් වැඩසටහනට ළඟපාත ඉඳන් සම්බන්ධ වෙනවද කවුරුද පන්සලට ළඟපාත මොකද මේ දානගේ ණය ගෙනල්ලා තියෙනවා සිල් ගැත්තන්ටත් එක්ක පුළුවන් නම් මේ වැඩසටහනෙන් පස්සේ දානේ වන්දන පන්සලට එන්න ළඟපාත ඉන්න අය දුර ඉන්න අය නෙවෙයි පන්සල් ළඟපාත ඉන්න අය හොඳයි එතකොට අපි කොහෙද නැවතුනේ ධම්මපටි සංවේදීච හෝති අත්ථපටි සංවේදීච හෝති දැන් අපේ පිංගුතුන් හල් තියනවාද සිව්පිලි සිඹියාපත් රහතන් වහන්සේලා උන්වහන්සේලාට තියෙන අර්ථ ධර්ම නිරුක්ති පටිභාන කියලා අර්ථය උන්වහන්සේලාට පැහැදිලි ධර්ම කාරණාව පැහැදිලි ඒ වගේම නිරුක්තිය කියලා කියන්නේ ඒ ධර්ම ඒ කියන්නේ අර්ථය සැකසෙන ආකාරය ඒ පදවල නිරුක්ති බෙදලා තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා. අනිත් එක තමයි පටිභාන ශක්තිය. යම් කිසි පොඩි කරුණක් කිව්වට පස්සේ ඒහා සමාන 100 පැත්තකින් හිතීමේ හැකියාව. දැන් මෙතන කියන්නේ ධම්මේ මේ දේශනා කරන ධර්මී අත්ථපටි සංවේදීච හෝති ධම්මපටි සංවේදීච. අර්ථ ධර්ම කියන දෙක වැටහෙනවා. තස්ස අත්ථපටි සංවේදිනෝ ධම්මපටි සංවේදිනෝ පාමොච්ඡං ජායති අන්න ඒ අයට ඒ කියන්නේ බණ අහනකොට අර්ථය මෙනෙහි කරමින් ධර්මය වටහා ගනිමින් ධර්ම කාරණා වටහා ගනිමින් අර්ථය වටහා ගනිමින් ධර්මය ශ්‍රවණය කරනකොට ඒ අයට ඇති වෙන මොනවද පාමොච්ඡං ජායති පාමොච්ඡ කියලා කියන්නේ ප්‍රමෝදය ඇති වෙන අහලා තියෙනවා සිංහල භාෂාවේ ප්‍රීති ප්‍රමෝදය කියලා. ඔය පාලි භාෂාවෙන් ඇවිල්ලා තියෙන්නේ පාමොච්ඡං ජායති පමුදිතස්ස පීති ජායති. ඊළඟ වචනේ බලන්න. මෙතන ඇත්තටම ඔය ත්‍රිපිටක පරිවර්තනවල තියෙන්නේ පාමොච්ඡං කියන එක තරුණ ප්‍රීතිය කියලා. තේරෙනවද? ඒ කියන්නේ අර ඇති වෙන සියුම් ප්‍රීතිමත් සිතවිල්ල. තරුණ ප්‍රීතිය කියලා කියන්නේ පාමොච්ඡං ජායති. පමුදිතස්ස එහෙම ප්‍රීතිය ඇති වුණා ධර්මයේ වැටෙනකොට ඇති වෙන ප්‍රීතියෙන් පස්සේ ඇති වෙනවා පමුදිතස්ස ප්‍රීති ජායති අන්න නියම ප්‍රීතිය ධර්මයේ වැටෙනකොට පාමොච්ඡ ඇති වෙනවා ඒ කියන්නේ ප්‍රමෝදය ඇති වෙනවා ප්‍රමෝදයෙන් පස්සේ පමුදිතස්ස ප්‍රීති ජායති ප්‍රීතිය ඇති වෙනවා ප්‍රීතිය ඇති වෙන ආකාර පහක් ගැන ධර්මයේ විස්තර කරනවා ඔය කුද්දක ප්‍රීති කණික ප්‍රීති ඔක්කාන්තික ප්‍රීති උබ්බේග ප්‍රීති සහ පරණ ප්‍රීති කියලා. කණික කුද්දක ප්‍රීති කියලා කියන්නේ කුඩා ප්‍රීතියක් සියුම් ප්‍රීතියක් ඇති වෙනවා සමහරවිට. ඒ කියන්නේ ධර්ම මාර්ගයේ යනකොට මම මේ කාරණාව දැනගත්තා. එහෙම අර සිරුර නිකන් ඇඟ කිලිපොලා යෑමක් වගේ. ඒ කියන්නේ රෝම කූප රෝමෝද්ගමනය වෙනවා කියලා කියන්නේ ධර්ම මාර්ගය යනකොට. ඒකට කියන කුද්දක ප්‍රීතිය කියලා. දෙවෙනි එක තමයි කණික ප්‍රීති. කණික ප්‍රීති කියලා කියන්නේ නැවත නැවත ෂණිකව ඇති වෙලා නැති වෙන ප්‍රීතිය. තුන්වෙනි එක තමයි ඔක්කාන්තික ප්‍රීතිය. හිතට සහ කයට ශරීරයට බැස ගන්නා ප්‍රීතිය. ටික වෙලාවක් තියෙනවා මේ ඔක්කාන්තික ප්‍රීතිය. උබ්බේග ප්‍රීතිය කියලා කියන්නේ ශරීරයේ සැහැල්ලු වන තරම් ප්‍රීතිය. අර අනුරාධපුර යුගයේ ඇති වෙලා තියෙනවනේ ස්ත්‍රියකට එහෙම ප්‍රීතියක් ගැබිනි කාන්තාවකට
විහාරයට යන්න ඕනේ කන්දක් උඩ තියෙන විහාරයක්. නමුත් යන්න විදිහක් නැහැ. යන අයට මල් කඩලා දීලා උදව් කරා. ගෙදර දොරකොඩ ළඟ ඉඳගෙන දොර ඉස්සරහා බැඳලා තියෙන්නේ නිකන් අර එකට කියන්නේ නඩය කියලා. එතන තේලා වාඩි වෙලා බලන් ඉන්නෝ මිනිස්සු පහන් පත්තු කරගෙන අන්දට යනවා පන්සලට යනවා. ඉතින් එයාට හිතුණා නේ කොච්චර හොඳයිද මම මේ විහාරස්ථානයට යන්න තිබුණා නම් කියලා සෑහෙන බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරගත්තා. එයාගේ ශරීරයේ සැහැල්ලු වෙලා එයා කන්ද මුදුනට බුද්ධ වන්දනාවට සම්බන්ධ වුණා කියලා අපේ ධර්ම සාහිත්‍යයේ සඳහන් වෙනවා. උබ්බේග ප්‍රීතිය. ඒකට කියන උබ්බේග ප්‍රීතිය. අවසාන එක තමයි පරණ ප්‍රීතිය. සිරුර පුරා පැතිර යන ප්‍රීතිය. ඒක හරියට උපමාවකින් කියනවා පර්වත කුහරයකට විශාල ජල කඳක් ගියහම ඒ කුහරයේ තියෙන හැම පැත්තකටම මේ ජලය විසිරීලා යනවා වගේ ශරීරේ පුරා විහිද යන ප්‍රීතිය. එතකොට අන්න ඒ වගේ ප්‍රීතියක් ඇති වෙනවා. පළවෙනියටම ඇති වෙනවා පාමොජ්ජං ජායති ප්‍රමුදිත බවක් ඇති වෙනවා. පමුදිතස්ස ප්‍රීති ජායති. ප්‍රමුදිත භවෙන් පස්සේ ප්‍රීතිය ඇති වෙනවා. ඊට පස්සේ ප්‍රීති මනස්ස කායෝපස්සම්පති. ප්‍රීතිය ඇති වුණාට පස්සේදී කය සැහැල්ලු වෙනවා. මෙන්න බලන්න බණ අහනකොට ඇති වෙන දේවල්. පස්සද්ද කායෝ සුඛං වේදේති. අනේ කය සැහැල්ලු වුණාට පස්සේ අර කයේ ඇති වෙන වේදනාවන් ඒව පිළිබඳව වැඩි අවධානයක් නැති වෙනවා. මොකද ධර්ම ප්‍රීතියෙන් ඉන්නේ. ධම්ම ප්‍රීති සුඛං සේති කියලා කියන්නේ ගාථාවක. ධර්මයේ ප්‍රීතියෙන් ඉන්නකොට සැප ලැබෙනවා. අනිත් වේදනාවන් කායික වේදනාවක් නැති. සුඛිනෝ චිත්තං සමාධිය. අන්න එහෙම කායික මානසික වේදනාවක් නැතුනහම සිත සමාධිගත වෙනවා. ඉදම් බික්කවේ පඨමං විමුක්තායතන. මෙන්න මේක තමයි මහණෙනි පළවෙනි විමුක්තායතනෙ. පළවෙනිම විමුක්තිය ලැබීමේ ස්ථානය. යත්ත බික්කුණෝ අපමත්තස්ස ආතාපිනෝ පහිතස්ස විහෙරතෝ අවිමුත්තං වා චිත්තං මුච්ඡති පරික්ඛීනං වා ආසවා පරික්ඛයං ගච්ඡanti අනුපත්තං වා අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුනාති. හරි ඉස්සෙල්ලා කියපු වචන ටිකමයි නේ. අප්‍රමාදී බව, කෙලස් තවන වීරිය, ඊට පස්සේ පහිතත්ස්ස ජීවිත පරදුවෙන් මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීම. එතකොට මේක තමයි පළවෙනි විමුක්තිය ලබන ක්‍රමය. මොකද්ද? ධම්මං දේශේති. ධර්මයේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ සත්තා ධම්මං දේශේති අඤ්‍යතරෝ වා ගරුත්තානියෝ සබ්‍රක්‍මචාරේ යතා යතා භික්ඛවේ තස්ස භික්ඛුනෝ ධම්මං දේශේති. අනිත්‍ය ධර්මයේ දේශනා කරන. ඒ කියන්නේ සබ්‍රක්‍මචාරීන් වහන්සේලා ධර්මයේ දේශනා කරන්නත් පුළුවන්. ගරු කටයුතු හාමුදුරු කෙනෙක් ධර්මයේ දේශනා කරන්නත් පුළුවන්. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නත් පුළුවන්. එහෙම දේශනා කරනකොට තස්මින් ධම්මේ අත්තපටි සංවේදීච හෝති ධම්මපටි සංවේදීච. ඒ ධර්මය දේශනා කරද්දී ධර්ම කාරණා වශයෙන් වැටහෙනවා. ඒ වගේම අර්ථ වශයෙන් වැටහෙනකොට තමයි අර ප්‍රීති ජායති පමුදිසස්ස ප්‍රීති ජායති ප්‍රීති මනස කායෝපස්සම්පති පස්සද්ද කායෝ සුඛං වේදේති සුඛිනෝ චිත්තං සමාධියති. සිත සමාධිගත වෙනවා. මේක තමයි පළවෙනිම විමුක්තිය ලබන ක්‍රමය. එතකොට බණ අහලා විමුක්තිය ලබන්න පුළුවන්ද බැරිද? පුළුවන්. බණ අහන්න ඕනේ මෙන්න මේක. නිකම් බණ ඇහුවහම මොකද වෙන්නේ? විමුක්තියට මෙහා ප්‍රතිඵල තියෙනවද? තියෙනවා. එතකොට සුතමය සංඥාවක් තියෙනවා. සුතමේ ඥානයක් ඇති වෙනවා. බණ අහනකොට සුතමේ ඥානයක් ඇති වෙනවා. ඕනනම් ගෙදර වැඩ කරද්දිත් බණ අහන්න පුළුවන්. මම වැරදි කියන්නේ. ඒක නෙවෙයි නිවැරදි ක්‍රමය. තැනක වාඩි වෙලා නිවැරදිව අහන එක තමයි ඒ ධර්මයටම හිත යොමු කරගෙන අහන එක තමයි නියම ක්‍රමය. හැබැයි වෙන දේවල් අහනවට වඩා ගෙදර වැඩ කරද්දිත් බණ අහන අපේ පින්වතුන් ඉන්නවා. මේ ළඟදී නෝන කෙනෙක් මට කතා කරලා කිව්වා හාමුදුරුවෝ මම ඔබ වහන්සේ ඔපෝ බණක් මම මේ ජිම් එකේ ඉඳන් අහගෙන හිටියේ. මට ඒ වගේ කල්යාණ මිත්‍රයෝ ඉන්නවනේ කියලා.
කල්යාණ මිත්‍රනේ පාප මිත්‍රය. ඉතින් ඒ ව්‍යායාම කරද්දිත් බණ අහන්න පුළුවන්. හැබැයි මේ ක්‍රමයෙන් බණ ඇහුවහම තමයි මොකද්ද? සුඛිනෝ චිත්තං සමාධියති. හිත සමාධිගත වෙන්නේ. ඒක තමයි පළවෙනි විමුක්තිය ලබන ක්‍රමය. අපි බලමු දෙවෙනි ක්‍රමය. පුනච පරම් භික්ඛවේ භික්ඛුනෝ නහේව කෝ සත්තා ධම්ම දේසේති. දැන් මෙතෙන්දි කියනවා මහණෙනි නහේව කෝ සත්තා ධම්ම දේසේති. නහේව සාස්ත්‍රෝන් වහන්සේ න කියන්නේ නැත යන අර්ථෙනි. සත්තා ධම්ම දේසේති නහේවකෝ සාස්ත්‍රෝන් වහන්සේ බණ කියන්නේත් නැහැ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේත් නැහැ. ඒ විමුක්තිය ලැබෙන වෙලාවෙදී අඤ්‍යතරෝවා ගරුත්ථානියෝ සබ්‍රක්‍මචාරී අනිකුත් ගෞරවනීය හාමුදුරු කෙනෙක් බණ කියන්නේත් නැහැ. අපිචකෝ යතා සුතං යතා පරියත්තං ධම්මං විත්තරේන පරේසං දේසේති. ඔන්න හැබැයි තමන් අහපු ධර්මයක් තියෙනවනේ පෙර මුලින් අහපු ධර්ම කාරණාවක් තියෙනවා. ඒක පරේසං විත්තරේන පරේසං දේසේති. විස්තර වශයෙන් තමන් අහලා තියෙන කෙටියෙන් ඒකට තව දේවල් එකතු කළා. තමන්ගේ පටිභාන ශක්තිය, තමන්ගේ ධර්ම දැනුම, චින්තන ශක්තිය එකතු කළා විත්තරේන. විත්තරේන කියන්නේ විස්තර වශයෙන්. පරේසං දේසේති. පරේසං දේසේති කියන්නේ අනිත් අයට දේශනා කරමු. මේ පර කියලා කියන්නේ අනුන් කියන එකනේ. දැන් ওই ගෙවල් වලට අලුතෙන් සම්බන්ධ වෙන බෑනලාට ලේලාට කියන්නේ තරහ ගියහම බණින්න පාවිච්චි කරන්නේ පර කියලා දාලා තව වචන කීපයක් එකතු කරලා. ඒ වගේ පර කියලා කියන්නේ අනුන්ට. පරේසං කියලා කියන්නේ අනිත් අයට. දැන් ලංකාවට වෙන රටකින් ආපු අයට කියන්නේ අපි පරදේශක්කාරයෝ කියලා. ඒ වගේ තමන් දන්න දැනුම පරේසං දේසේති අනිත් අයට දේශනා කරනවා. යතා යතා භික්ඛවේ භික්ඛු යතා සුතං යතා පරියත්තං ධම්ම විත්තරේන පරේසං දේසේති. මෙන්න මෙහෙම අනිත් අයට දේශනා කරනකොට තථා තථාසෝ තස්මින් ධම්මේ අත්තපටි සංවේදී ච හෝති. අනිත් අයට ධර්මයේ දේශනා කරනකොට අර්ථය වැටහෙනවා. කාටද වැටහෙන්නේ මේ? අහන කෙනාටත් වැටහෙනවා. මේ වැටහෙන්නේ දැන් දෙවනි කාරණාවේදී වැටහෙන්නේ දේශනා කරන කෙනාට. ධම්මපටි සංවේදීච ධර්ම කාරණාවත් වැටේ. තස්ස අත්තපටි සංවේදිනෝ ධම්මපටි සංවේදිනෝ කාමොච්ඡං ජායති. එහෙම අර්ථය වැටහෙනකොට දේශනා වැටහෙනකොට මොනවද වෙන්නේ? කාමොච්ඡං ජායති. කාමොච්ඡං ජායති කියලා කියන්නේ ප්‍රමෝදය ඇති වෙනවා. අර මුලින් කියපු වචන ටිකමයි. කාමොච්ඡං ජායති. පමුදිසස්ස පීති ජායති. ප්‍රමුදිත වුණාම ඒක ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීති මනස කායෝ පස්සම්පති. ප්‍රීතිය ඇති වුණාම කය සැහැල්ලු වෙනවා. පස්සද්ද කාය සුඛං වේදිතී. සැහැල්ලු කය ඇති වුණාම සැපේ ඇති වෙනවා. සුඛිනෝ චිත්තං සමාධියති. සැපේ අත්විඳිනකොට චිත්ත සමාධිය ඇති වෙනවා. ඒ කියන්නේ බණ අහලා නිවන් දකින්නත් පුළුවන්. බණ කියලා නිවන් දකින්නත් පුළුවන්. ඒක නිසා අපේ පින්වතුනුත් බණ අහනවා වගේම බණ කියන්නත් ඕනේ අනිත් අයට. දන්නේ නැති අයට. බණ කියලා බොරු කියන්න එපා. ඒකයි වැරදි. කොහේවත් නැති දේවල් කියන්න එපා. බුදු බණ කියන්න පුළුවන්. ඒක ගිහිද පැවිදිද? දැන් බුද්ධ කාලේ හිටිය චිත්ත ගෘහපතිය වගේ. චිත්ත ගෘහපතිය වගේ හාමුදුරුවන්ටත් බණ කියන. දැන් ඉන්නේ සමහර ගිහි අය හාමුදුරුවන්ට උගන්වන්නේ යුනිවර්සිටි වල වගේ ඉන්න. දැන් ඔලිවා බේනායක සර් වගේ මේ සර් වගේ අය ඒ වගේම සුමනපාල ගල්මංගොඩ සර් වගේ භික්ෂුන් වහන්සේලාට උගන්වනවා. එතකොට ඒ විදිහට ධර්මාසනයේට එතකොට නගින්නේ පුතග්ජන භික්ෂුන් වහන්සේ කෙනෙක්. ධර්මාසනෙන් බහින්නේ කවුද? රහතන් වහන්සේ කෙනෙක්. දැන් ඒ වගේ රහත් වෙච්ච භික්ෂුන් වහන්සේ කෙනෙක් තමයි කවුද? මලියදේව මහරහතන් වහන්සේ. අහලා තියෙනවද මලියදේව මහරහතන් වහන්සේ ගැන? ලංකා සමාජයේ පොඩි ජනප්‍රවාදයකුත් තියෙන මලියදේව මහරහතන් වහන්සේ ගැන. උන්වහන්සේ තමයි අවසාන ලංකාවේ මහරහතන් වහන්සේ කියලා. ඒකෙදිදී අපිට එකඟ වෙන්න බෑ. අපි දන්නේ නැහනේ. නමුත් මලියදේව මහරහතන් වහන්සේ
ධර්ම දේශනාවට දක්ෂ හාමුදුරුවෝ. ගාක් ධර්ම දේශනා පවත්වලා තියෙනවා. උන්වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කරපු උපාසක ඇත්තෝ සෝවාන් තත්වයට පත්වෙච්ච කතා ප්‍රවෘත්ති අපිට දැනගන්නට ලැබෙනවා. පාලි රසවාහිනිය වගේ පොත්වල තියෙනවා. මහා වංශේ වගේ ඓතිහාසික තොරතුරු තියෙනවා. ඔය කෑගල්ල පැත්තේ ඔය වට්ටාරම රජමහා විහාරයේ තමයි වැඩ ඉඳලා තියෙන හුඟක් කාලයක්. දුටුගැමුණු රජුන් කාලේ තමයි උන්වහන්සේ අපවත් වෙලා තියෙන්නේ. එතකොට උන්වහන්සේ මේ ධර්ම දේශනා කරන අතරතුරේ තමයි ධර්මයේ වැටහිලා තියෙන්නේ. එහෙම භික්ෂුන් වහන්සේලා ඉන්න හුඟක්. එතකොට ඔය නාගසේන හාමුදුරුවෝ මිලිඳු නාගසේන මිලින්ද පඤ්ඤේ කියලා පොතක් තියෙන්නේ. මිලිඳු නාගසේන මිලිඳු කියලා කියන්නේ මුස්ලිම් රජ කෙනෙක්. එතකොට නාගසේන හාමුදුරුවෝ නිවන් දැකලා තියෙන්නේ ධර්මයේ දේශනා කරනකොට තමයි ධර්මයේ අවබෝධ වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඒක තමයි දෙවෙනි කාරණා. එතකොට බණ අහලත් නිවන් දකින්න පුළුවන්. බණ කියලත් නිවන් දකින්න පුළුවන්ද බැරිද? පුළුවන්. තුන්වෙනි කාරණාව ඉදම් බික්කවේ ဒုတိ ය විමුක්තායත. මේක තමයි දෙවෙනි විමුක්තායතනෙ. මොකද්ද? බණ අහලා නිවන් දකින්න එක. තුන්වෙනි විමුක්තායතන. පුනච පරම් භික්ඛවේ භික්ඛුනෝ න හේවකෝ සත්තා ධම්මං දේසේති. නැවතද මහණෙනි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේත් නැහැ. අඤ්‍යතරෝවා ගරුත්ථානියෝ සබ්බ්‍රක්‍මචාරී. අනිකුත් ගරු කටයුතු හාමුදුරු කෙනෙක් ධර්මයේ දේශනා කරන්නේත් නැහැ. බුදුරජාණන් වහන්සේට පස්සේ ඉන්න ගරු කටයුතු හාමුදුරු තමයි සරියුත් මුගලන් දෙනම වහන්සේ. ඊට පස්සේ මහා කච්චායන හාමුදුරුවෝ. ඊට පස්සේදී ඔය 80 මහා ශ්‍රාවකයන්න් වහන්සේලා. වර්තමානයේ ඉන්න ගරු කටයුතු හාමුදුරු ධර්මදර විනයදර හාමුදුරන් වහන්සේලා දේශනා කරන්නේත් නැහැ. සබ්‍රක්‍මචාරීන් වහන්සේ කෙනෙක් දේශනා කරන්නේත් නැහැ. නාපි එසේ වුණත් යතා සුතං යතා පරියත්තං ධම්මං විත්තරේන පරේසං දේශේ. ඒ වගේ දැන් මුල් කාරණාව කිව්වේ අනිත් අයට දේශනා කිරීමෙන් නිවන් දකින්න එකනේ. දැන් මේ තුන්වෙනි කාරණාවේදී කියනවා එහෙම අනිත් අයට දේශනා කරන්න යන්නෙත් නැහැ. අපිචකෝ එසේ වුණත් යතා සුතං යතා පරියත්තං ධම්මං විත්තරේන සජ්ජායං කරෝති. යතා යතා භික්ඛවේ භික්ඛු යතා සුතං යතා පරියත්තං ධම්මා විත්තරේන සජ්ජායං කරෝති. දැන් ධර්මය අහලත් නෙවෙයි නිවන් දකින්නේ. ධර්මය අනිත් අයට පරේසන්දේශෙත් අනිත් අයට කියලත් නෙවෙයි. හැබැයි තව පිරිසක් ඉන්නවා. මොනවද? ධර්මය සජ්ජායනා කරනවා. ඒ කියන්නේ ධර්මය හයියෙන් කියවනවා. පිරිත් සජ්ජායනා කරන්නේ අන්න ඒ වගේ ධර්මයේ සජ්ජායනා කරනවා. තථා තථාසෝ තස්මින් ධම්මේ අත්ථපටි සංවේදීච හොත්. අන්න එහෙම ධර්මයේ සජ්ජායනා කරනකොට ඒ අයට අර්ථය වැටහෙන්න ගන්න. ධම්මපටි සංවේදී ධර්ම කාරණා වැටහෙන්න ගන්න. තස්ස අත්ථපටි සංවේදිනෝ ධම්මපටි සංවේදිනෝ. එහෙම ධර්මයක් අර්ථයක් වැටහෙනකොට පාමොජ්ජං ජායති. තරුණ ප්‍රීතියක් ඇති වෙනවා. ප්‍රමුදිත බවක් ඇති වෙනවා. පමුදිතස්ස පීති ජායති. ප්‍රමුදිත වුණහම සිත ප්‍රීතියෙන් පිනා යනවා. ප්‍රීති මනස්ස කායෝපස්සම්පති. ප්‍රීතියෙන් පිනා ගියහම කය සැහැල්ලු වෙනවා. පස්සද්ද කායෝ සුඛං වේදේති. කය සැහැල්ලු වුණහම සැප ලැබෙනවා. සුඛිනෝ චිත්තං සමාධියති. මොකද වෙන්නේ? සිත සමාධිගත වෙනවා. ඉදම් භික්ඛවේ තතියම් විමුක්තායත. මෙන්න මේක තමයි තුන්වෙනි විමුක්තායතනය කියලා බුදුහාමුදුරුවෝ මේ සූත්‍රයේදී දේශනා කරනවා. එහෙම ධර්මයේ සත්‍යයනා කරපු අය ධර්ම මාර්ගයට පිවිසෙච්ච අය ඕන තරම් ඉන්නවා බුදු සාසනය තුළ. අහලා තියෙනවද වේලුකණ්ඨකී නන්ද මාතාව ගැන?
වේලුකණ්ඨකී නන්ද මාතා. වේලුකණ්ඨකී කියන නගරයේ තමයි ඇය ජීවත් වුණේ. ඇයගේ නම තමයි වේලුකණ්ඨකී නන්ද මාතා. මෙයා අට්ටක වග්ගයාන සරේන අභාසි. අට්ටක වග්ගයෙන් අට්ටක වග්ගය ඒ කියන්නේ මිහිරි ස්වරයෙන් ගායනා කරනවා. සජ්ජායනා කරනවා. දැන් අට්ටක වග්ගය කොහෙද තියෙන්නේ? කොහෙද තියෙන අට්ටක වග්ගය? ත්‍රිපිටකයේ තුල තියෙන එක වග්ගයක් අට්ටක වග්ගය. මොන කොටසෙද තියෙන්නේ? අට්ටක වග්ගයේ තියෙන කුද්දක නිකායේ තියෙන්නේ. කුද්දක නිකායේ පොත් කීයක් තියෙනවද? කුද්දක නිකායේ පොත් කීයද? පොත් තියෙනවා 15ක් තියෙන කුද්දක නිකායේ. ඔහොම ඉන්න මම මේ අට්ටක වග්ගය පෙන්නන්න පහසුකම් තියෙන නිසා අපි ඒක පෙන්නලම් කරමු. මේ තියෙන කුද්දක නිකායේ පොත් 15ක් තියෙනවා. පළවෙනි පොත නෙවෙයි, දෙවෙනි පොත නෙවෙයි, තුන්වෙනි පොත නෙවෙයි, හතරවෙනි පොත නෙවෙයි, පස්වෙනි පොත සුත්තන් නිපාතේ. සුත්තන් නිපාතේ වග්ග පහකට බෙදෙනවා. උරග වග්ගය, චුල්ල වග්ගය, මහා වග්ගය, අට්ටක වග්ගය, පාරායන වග්ගය. එතකොට මේ වේලුකණ්ඨකී නන්ද මාතාව කියන්නේ මොකෙන්ද? ධර්මයේ සත්‍යයනා කරන්නේ මොකෙන්ද? අට්ටක වග්ගය. මේ තියෙන අට්ටක වග්ගය. වේලුකණ්ඨකී නන්ද මාතාව ධර්මයේ ඉක්මනින් සත්‍යයනා කරන මෙන්න මේ අට්ටක වග්ගයේ තියෙන ධර්ම කාරණා ටික සත්‍යයනා කරන මහරෑ. මහරාත්‍රියේ සත්‍යයනා කරනවා. එතකොට මේ වේලුකණ්ඨකී නන්ද මාතාව ධර්මයේ සත්‍යයනා කරද්දී කුවේර ගමනක් යනවා. කවුද කුවේර කියන්නේ? කුච්චිතං වේරං අස්සාති කුවේරෝ. කුවේර කියලා කියන්නේ වෛශ්‍රවණ කියලා කියනවා. යක්කුන්ගේ අධිපතිය කුවේර. සමහර ওই සූත්‍රවල තියෙන කුවේරෝ නාම කියලා. එතකොට කුච්චිතං වේරං අස්සාති කැතංගක් තියෙන මෙයාට. යක්කුන්ගේ නායකයනේ. ඒ නිසා කැත ඇඟක් තියෙන. දකින්න කෙනෙක් ඕන විදිහකට බය වෙනවා. දැන් අට්ටක වග්ගයේ සජ්ජායනා කරද්දී වේලුකණ්ඨකී නන්ද මාතාව ගෙදර තනිකඩ ස්ත්‍රියක්, පුතත් නැති වුණා, ස්වාමි පුරුෂයෙක් නැති වුණා. ඊට පස්සේදී මම මෙහෙම ධර්මයේ සජ්ජායනා කරද්දී කුවේර අහගෙන ඉන්නවා. අහගෙන ඉඳලා අවසාන වෙනකන් අහන් ඉඳලා කුවේර සාදුකාරයක් දෙනවා. වේලුකණ්ඨකී නන්ද මාතාව අහන කවුද ඔතන ඉන්නේ? කවුද සාදුකාර පවත්න්නේ? ඇහුවාම කුවේර කියන නැගණියනි මම කුවේර. ඊට පස්සේදී කුවේර අහනෝ බය නැද්ද මගෙත් එක්ක කතා කරන්න? ඊට පස්සේ යාගේ ආශ්චර්යවත් භාවය කියනවා මම එහෙම බය වෙන කෙනෙක් නෙවෙයි. මම නිතර මේ ධර්මයේ සත්‍යයනා කරන කෙනෙක් කියලා විස්තර කියනවා. කුවේර ආරාධනාවක් කරනවා. වෛශ්‍රවණ කියනවා අගසව් දෙනම ඇවිල්ලා ඉන්නේ දක්ඛිනාගිරියට. දක්ඛිනාගිරියට වැඩම කරලා ඉන්නේ අග්‍ර ශ්‍රාවකයන් දෙනම. උන්වහන්සේලා වඩිනෝ හෙට මේ වේලුකණ්ඨකී නගරයට. වේලුකණ්ඨකී නගරයට හෙට වඩිනෝ හෙට උදේට. හෙට උදේ හීල දාණය පිළිගන්වන්න පුළුවන්. වේලුකණ්ඨකී නන්ද මාතාව කැමතිද? දැන් මේ රෑ 12ට විතර. මධ්‍යම රාත්‍රී ඉක්මුණාට පස්සේ අපි නම් කියනෝනේ ගෙදර කිසි දෙයක් නැහැ, උයන්න දෙයක් නැහැ, shopping කරන්න වෙලාවක් නැහැ කියලා. නෑ, එහෙම කිව්වේ නෑ. නන්ද මාතාව බාරගත්තා. බාර අරගෙන උදෑසනම දානීය පිළියෙල කළා. පුරුෂයෙක් යවුව කොහටද? වේලුකණ්ඨකී නගරයේ පිවිසුම් දොරටුවට යවුවා පුරුෂයෙක්. යවුවේ මොකටද? සැරියුත් මුගලන් දෙනම වහන්සේ වඩිනවා වේලුකණ්ඨකී නගරයට වඩමුවාගෙන එන්න මගේ නිවසට පිණ්ඩපාතේ. පුරුෂයෙක් යවලා ඇය දානේ සකස් කළ බලන් ඉන්නවා. ඇය ආවට පස්සේදී
සැරියුත් හාමුදුරුවෝ අහනවා ඔබතුමිය කොහොමද දැනගත්තේ අපි වේලුකණ්ඨකී නගරයට එනවා කියලා. ඊට පස්සේදී සැරියුත් හාමුදුරුවන්ට කියනවා වේලුකණ්ඨකී නන්දමාතාව මට කුවේර තමයි ඊ රාත්‍රියේ ඇවිල්ලා කිව්වේ. මම මෙහෙමයි අටක වග්ගයෙන් ධර්මයේ සජ්ජායනා කරනවා. සජ්ජායනා කරද්දී ඒක අහගෙන ඉඳලා සාදුකාර පවත්කලා මට කිව්වා ඔබ වහන්සේලා අද උදේ දානෙට ඊළ දානෙට වැඩම කරනවා වේලුකණ්ඨකී නගරයට දානේ පිළිගන්නන්න. එයින් ලැබෙන පින කුවේරට අනුමෝදන් කරවන්න කියලා. ඊට පස්සේදී සැරියුත් හාමුදුරුවෝ අහනවා මේ නැගණියනි ඔබ බය වුණේ නැද්ද කුවේරත් එක්ක කතා කරන්න? කුවේර කියන්නේ කැත ඇඟක් තියෙන චිතං වේරං අස්සාති කියලා. අන්න නිරුක්තිය මං කිව්වේ. දැන් කුවේර කියන්නේ වචනය ඒකේ නිරුක්තිය තමයි කුච්චිතං වේරං අස්සාති. කැත ඇඟක් තියෙන. එතකොට නන්ද මාතාව කියනවා ඕක මොන ආශ්චර්යයක්ද මේ හාමුදුරනේ මට ওই වගේ ඔයිට වඩා ආශ්චර්යමත් කාරණා මගේ ජීවිතේ තියෙනවා කියලා. එහෙම කියලා දැන් පළවෙනි ආශ්චර්යමත් කාරණේ තමයි නොබියව කුවේරට පිළිතුරු දුන්නා. බය වුණේ නැහැ. දැන් අපේ ලංකාවේ සමාජෙත් තියෙන යකෙක් ගැහුවාම කොච්චර අය බය වෙනවද? ලෙඩ වෙනවා, අසනීප වෙනවා. යකාගෙත් ලොක්කා කුවේර කියන්නේ වෛශ්‍රවණ. බය වුණේ. එතකොට ඒක ආශ්චර්යමත් කාරණාවක්. සරියුත් හාමුදුරුවෝ කියනවා ඔබතුමිය හරි ආශ්චර්යමත් කාන්තාවක්. ඒ ආශ්චර්යමත් භාවය ඇති වෙලා තියෙන සත්‍යයනාවේ. ධර්මයේ නිතර සත්‍යයනා කරන අනිත් දේවල් ගැන හිතන්නේ. ඊට පස්සේ වේලුකණ්ඨකී නන්දමාතාව කියන මගේ ළඟ තියෙන තවත් ආශ්චර්යමත් කාරණා හුඟක් තියෙනවා කියලා එකින් එක කියනවා. මගේ ළඟ තියෙන එක තවත් ආශ්චර්යමත් කාරණාවක් තමයි මට හිටිය නන්ද කියලා පුතෙක්. ඒකනේ වේලුකණ්ඨකී කියන්නේ නගරේ නම, ඇය ජීවත් වෙන ප්‍රදේශයේ නම. නන්ද කියන්නේ පුතාගේ නම. ඇයගේ නම විතර සඳහන් වෙන්නේ. හැබැයි ප්‍රසිද්ධ වෙලා හිටියේ නන්දගේ අම්මා. නන්ද මාතා. නන්ද කියන පුතාගේ අම්මා. මේ නන්ද කියන පුතා හරි ලස්සන දරුවෙක්, තරුණ දරුවෙක්. එයා රජයට විරුද්ධව විප්ලව කරා කියලා රජුරෝ මෙයාව අල්ලගෙන ගිහිල්ලා වැරදිකාරයෙක් වශයෙන් හංවඩු ගහලා මරණයට පත් කරනවා. නන්ද මාතා කියනවා හැබැයි මට රජුරෝ ගැනවත් රාජපුරුෂය ගැනවත් කිසිම වෛරයක් ඇති වුණේ නැහැ. මගේ පුතා එහෙම නිවැරදි වෙච්ච මගේ පුතා ගිහිලා ඝාතනය කිරීම සම්බන්ධයෙන්. ඒ වගේ මට පුතා ගැන බැඳීමක් තියෙනවා. නමුත් ඒක මං හිතේ තියාගෙන ඒ ඔස්සේ ගිහිල්ලා දුක් විඳෙත් නැහැ. ඒක මගේ ආශ්චර්යමත් කාරණාවක්. සාමාන්‍ය කාන්තාවකට ඒ විදිහට ජීවත් වෙන්න බෑ කියලා. ඊට පස්සේ දැන් ඒක තමයි දෙවෙනි ආශ්චර්යමත් කාරණා. පළවෙනි ආශ්චර්යමත් කාරණා මොකද්ද? කුවේරත් එක්ක කතා කරන්නේ. නේ? කුවේර දීපු ආරාධනාව පිළි අරගෙන කුවේරත් එක්ක කතා කරන්නේ. දෙවෙනි ආශ්චර්යමත් කාරණාව තමයි නන්ද කියන පුතා ඝාතනය කිරීමේදී වෛර සිතුවිල්ලක් ඇති වුණේ නැහැ. රජය පිළිබඳවත්, රජුරෝ පිළිබඳවත්, රාජපුරුෂය පිළිබඳවත්. තුන්වෙනි එක තමයි තමන්ගේ සැමියා මිය ගියා. කලින් මිය ගියා. ඒ කියන්නේ නන්ද කුමාරය කුඩා කාලෙදී මිය ගියා. මිය ගිහිල්ලා සැමියා ඉපදුනේ දිව්‍ය ලෝකෙවත්, බ්‍රහ්ම ලෝකෙවත්, මනුෂ්‍ය ලෝකෙවත් නෙවෙයි. සැමියා ඉපදුනේ පහළ පෙළේ යක්ෂයෙක් වෙලා. හැබැයි සැමියා ඇවිල්ලා විතර මෙයාත් එක්ක කතා බහ කරා. කවදාවත් බය වෙන්නේ නැහැ. Taman දුක්ුනේත් නැහැ. සැමියා කරගත්තු කර්මය නිසානේ යා යකෙක් පහත් පෙළේ යකෙක් වෙලා ඉපදුනේ. ඒකට කම්පා වුන්නේ. ඒ යාගේ කර්මය. බැඳීම් වෙනස්. ඒකත් ආශ්චර්යමත් කාරණාවක්. සාමාන්‍ය කාන්තාවකට ඒ විදිහට ඉන්නට අමාරුයි. ඊට පස්සේදී සැමියා හතරවෙනි ආශ්චර්යමත් කාරණාව තමයි සැමියා කුඩා කාලෙම ඒ කියන්නේ කුඩා දරුවා කුඩා කාලෙදිම මරණයට පත් වුණා. මරණයට පත් වුණාම ස්ත්‍රියක් වශයෙන් මේ ලෝකේ තනි වුණාම වෙන පුරුෂය විවාහ වෙන්න හිතුවිලි ඇති වෙනවා. මම කියනවා සරියුත් හාමුදුරුවන්ට
අනේ සරියුත් හාමුදුරනේ මට තියෙන ඊළඟ ආශ්චර්යමත් කාරණාව තමයි මට මං විවාහ කරගත්තු පුරුෂයා මිය පරලොව ගියාට පස්සේ මට වෙන පුරුෂයෙක් පිළිබඳ විවාහ කරගන්නවා තියා මානසික වශයෙන් කිසිම සිතුවිලි මාත්‍රයක්වත් ඇති වෙලා නැහැ. බැඳීමක් ඇති වෙලා නැහැ. ඒක මගේ හතරවෙනි ආශ්චර්යමත් කාරණාව. ඊට පස්සේදී පස්වෙනි ආශ්චර්යමත් කාරණාව තමයි මම හාමුදුරුවනේ සරියුත් හාමුදුරුවනේ ගෞතම සාසනයේ උපාසකෙක් වුණාට පස්සේදී මම කවදාවත් සිල් පදයක් කඩලා බිඳලා නැහැ. ඒ කියන්නේ බොරුවක් කියලා නැහැ, ප්‍රාණඝාතයක් කියලා නැහැ, කේලම් කියලා නැහැ. ඒ වගේ මේ ගිහි සිල්පද මම කඩලා නැහැ. ඒක මගේ පස්වෙනි ආශ්චර්යමත් කාරණාව. හයවෙනි ආශ්චර්යමත් කාරණාව කියන වේලුකන් පිනන්ද මාතාව හාමුදුරුවනේ ඕරම්භාගීය සංයෝජන පංච ඕරම්භාගීය සංයෝජන ධර්ම පහ මන් දුරු කළා තියෙනවා. මොනවද පංච ඕරම්භාගීය සංයෝජන ධර්ම කියලා කියන්නේ? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කාමරාග පටිඝ මෙන්න මම දුරු කළා තියෙනවා. ඉතින් මේ විශාරදභාවය ඇති වෙලා තියෙන්නේ වේලුකන්ට කියන අන්ද මාතාවට කොහොමද? ධර්මය නිතර සත්‍යයනා කිරීම. ඒ ධර්මයේ සත්‍යයනා කරනවා කියන කාරණාව. දැන් මම ආපහු ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. මේ ධර්මයේ සත්‍යයනා කරනවා කියන කාරණාව මේ තුන්වෙනි විමුක්ත ආයතන. එතකොට බණ කියලා නිවන් දකින්නත් පුළුවන්, බණ අහලා නිවන් දකින්නත් පුළුවන්. ධර්මය සත්‍යයනා කරලා නිවන් දකින්නත් පුළුවන්ද බැරිද? පුළුවන්. එතකොට වේලුකන්ටිගේ නන්ද මාතාව පංච ඕරම්භාගයේ සංයෝජන ධර්ම නැති කරා කියන්නේ මොකද්ද? ලැබිලා තියෙන தත්ත්වය අනාගාමී. නැවත කාම ලෝකයකට පැමිණෙන්නේ නැහැ. සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල ගිහිල්ලා එතනින්ම නිවන් අවබෝධ කරගන්න. එතකොට ඊළඟ කාරණාව හතරවෙනි කාරණාව පුනච පරම් භික්කවේ භික්ඛුනෝ නහේව කෝ සත්තා ධම්ම දේසේති. ධර්මයේ ශාස්ත්‍රෝන් වහන්සේ දේශනා කරන්නේත් නැහැ. අඤ්‍යතරෝවා ගරුට්ටානියෝ සබ්‍රක්‍මචාරී. ගරු කටයුතු වෙනත් හාමුදුරු කෙනෙක් ධර්මයේ දේශනා කරන්නේත් නැහැ. නාපි යථා සුතං යථා පරියත්තං ධම්ම විත්තරේන් පරේසං දේසේති. අනුන්ට බණ කියන්නේ යන්නෙත් නැහැ. තමන්ගේ තියෙන දැනුම. නාපි යථා සුතං යථා පරියත්තං ධම්ම විත්තරේන සජ්ජායං කරෝ. ඒ වගේම මේ ධර්මය සජ්ජායනා කරන්නේත් නැහැ. හයියෙන් වේලුකන්ටකී නන්ද මාතාව වගේ ධර්මය හයියෙන් කියන්නේ යන්නෙත් නැහැ. අපිචකෝ එසේ වුණත් යථා සුතං යථා පරියත්තං ධම්මං චේතසා අනුවිතක්කේති අනුවිචාරේති මනසානුපෙක්කති. අන්න හොඳ තැන. ධර්මය කියන්නේ යන්නෙත් නැහැ. ධර්මය අහන්න යන්නෙත් නැහැ. ධර්මය සත්‍යයනා කරන්න යන්නෙත් නැහැ. හැබැයි අහපු ධර්මයේ මොනවා කරනවද? යථා සුතං යථා පරියත්තං ධම්මං. යම් කිසි අහපු ධර්ම කාරණාවක් තියෙනව නේද? ඒවා අනුවිතක්කේති අනුවිචාරේති මනසානුපෙක්කති. ඒව හිතෙන් මෙනෙහි කරනවා. අනුවිතක්කේති විතර්ක කරනවා. ධර්ම කාරණා පිළිබඳව අනුවිචාරේති විචාරය කරලා බලනවා. විස්තර වශයෙන් හිතලා බලනවා ධර්ම කාරණා. මනසානුපෙක්කති හිතේ තැම්පත් කරගන්න. ඒ කියන්නේ හිතෙන් නිතර සිතුවිලි මාත්‍රේ හිතේ නිතර ධර්මයේ තැම්පත් කර ධර්මයේ මුමුණනවා හිතේ. දැන් ඔය ඉස්සර කාන්තාව ලංකාවේ වී කොටනකොට මොල් ගහ අරගෙන වී කොටනවනේ. වංගෙඩිය වී දාලා ඉවරලා වංගෙඩිය මොල් ගහ වගේ ඒවට පෙන්ෂන් දීලා තියෙන්නේ. මේ විස්තර කරන්න වෙනවා වංගෙඩිය වගේ ඒවා. නමුත් පැරණි පිරිසක් අහන්න නිසා මම ඒක විස්තර කරන්නේ නැහැ. වංගෙඩියට වී දාලා මොල් ගහෙන් කොටනකොට ඒ අය පාටයක් මූණනවලු. දඤ්ඤ මිදම් මුසලේන පහිඤ්ඤං
දඤ්ඤමේන මුසලේන පහිඤ්ඤං මෝල්ගස් පහරින් මේ ධාන්‍ය පොතු ගැලවෙන්නේ යම්සේද කායමිදම් මරණේන පහිඤ්ඤං මගේ මේ කය මරණයේදී ගැලවිලා යනවා. ඒ කියන්නේ වී කොටනකොට අර හාල් ඇටෙන් වෙන් වෙන්නේ පොත්ත ඒ වෙන් වෙන පොත්ත වෙන් වෙන්නේ යම්සේද ඒ වගේ තමයි කායමිදම් මරණේන පරිඤ්ඤං මගේ කයත් මරණයෙන් වෙන් වෙලා යනවා කියලා හිතනවලු ඉස්සර කාන්තාව වී කොටන ගම. එතකොට අන්නේ වගේ දහම සිතුවිල්ලක් නිතර හිතේ මුමුණන තත්ත්වයටපත් වෙන්න ඕන. මනසානුපෙක්කති. මනසේ සැරිසරන්නට ඕන. අන්න එහෙම වුණාට පස්සේදී යතා යතා භික්ඛවේ භික්ඛු යතා සුතං පරියත්තං ධම්මං චේතසා අනුවිතක්කේති අනුවිචාරේති මනසානුපෙක්කති යතා යතස්සෝ තස්මින් ධම්මේ අත්තපටි සංවේදීච හෝති ධම්මපටි සංවේදී. අන්නේ ධර්මයේ අර්ථය සහ ධර්මකාරණාව වැටහෙනවා. තස්ස අත්තපටි සංවේදිනෝ ධම්මපටි සංවේදිනෝ පාමොච්ඡං ජායති. එහෙම ධර්මයේ වැටෙනකොට අන්න මුලින් කියපු ටිකමයි ප්‍රමුදිත බව ඇති වෙනවා. පමුදිතස්ස පීති ජායති. පීති මනස්ස කායෝපස්සම්පති. පස්සද්ද කායෝ සුඛං වේදේති. සුඛිනෝ චිත්තං සමාධියති. ඉදම් භික්ඛවේ චතුත්තං විමුක්තායතන. මෙන්න මේක තමයි මහණෙනි හතරවෙනි විමුක්තිය ලැබෙන තැන. එතකොට දැනට අපි විමුක්තිය ලැබෙන තැන් කීයක් කිව්වද? 4ක් කියලා කියනවා. පළවෙනි එක ධර්මය ශ්‍රවණය කරලා විමුක්තිය ලබන්න පුළුවන්. දෙවෙනි එක ධර්මය දේශනා කරලා විමුක්තිය ලබන්න පුළුවන්. තුන්වෙනි එක ධර්මය සජ්ජායනා කරලා විමුක්තිය ලබන්න පුළුවන්. හතරවෙනි එක ධර්මය මෙනෙහි කළා හිතේ තැම්පත් කරගෙන නිතර ධර්මය මෙනෙහි කරලා විමුක්තිය ලබන්නට පුළුවන්. ඔය ධර්මය අහනකොටත් අහන ක්‍රම කිහිපයක් තියෙනවා. ධම්මං සුනාති ධර්මය හොඳට අහන්න ඕනේ. පරේසං දේසේති අනිත් අයට දේශනා කරන්න ඕනේ. පරේසං වාචේති අනිත් අයට මං කියපු දේ ඒ විදිහටම තේරුණාද කියලා අහලා බලන්න ඕනේ. මං කියපු දේ තේරුණාද කියලා. අර ෆීඩ්බැක් එකක් ගන්නවා කියලා කියන්නේ. එහෙම අනිත් අයට අපි කියපු දේ කියපු විදිහටම තේරුණේ කියලා අහලා බලන්න. පරේසං වාචේති. ඒ වගේ ධර්ම මාර්ගයේ යන ධර්ම මාර්ගයට පිවිසිච්ච තැන ඉඳලා නිවන් දකින්නකම් පියවර 10කින් දේශනා කරන මජ්ක්‍ධිම නිකායේ චංකී කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ මම ඒක කෙටියෙන් ටක් ගාලා විස්තර කරන්නම්. සද්ධා ජාතෝ උපසංකමති. මොකද පන්සලකට එන්න, බණක් අහන්න, සිල් ගන්න මේ ඔක්කොම කරන්න මොනවද තියෙන්නට ඕන? සද්ධා ජාතෝ ශ්‍රද්ධාව තියෙන්න ඕන. ශ්‍රද්ධාව නැති අයත් පන්සල් එනවා. ඒතකොට වෙන වෙන ආරම්භ. නිවන් දකින්න මාර්ගයේ යන්න නෙවෙයි. එක්කෝ නෙට්වර්කින් වලට මේ දැන් එංගලන්තේ අපි ජීවත් වෙන්නේ. නෙට්වර්කින් වලට එනවා පන්සල්. ඒ කියන්නේ අනිත් අය සම්බන්ධ වෙලා පොඩ්ඩක් කතා බහ කරලා ඒ කියන්නේ තමන්ගේ දේවල් ටිකක් කරගන්න හිමත් පන්සලට එනවනේ. ඒ වගේ. පන්සල කියලා කියන්නේ අද වෙනකොට බහුකාර්ය ආයතනය. බහුකාර්ය ආයතනය කියන්නේ එකම දෙයක් නෙවෙයි වෙන්නේ. සිල් ගන්නත් පුළුවන්. භාවනා කරන්නත් පුළුවන්. මේ ඊට පස්සේදී කට්ටිය හමු වෙන්නත් පුළුවන්. ඒ වගේ. අර ගෙදර තියෙන කැත්ත වගේ. කුස්සියේ තියෙන කැත්ත එක දෙයකට නෙවෙයිනේ ගන්න. පොල් පලන්න ගන්නවා. ඊට පස්සේදී එළවලු කපන්න ගන්නවා. වෙන වෙන දේවල් එකම වෙලා එකම දෙයකටයි යොදා ගන්න. ඒ වගේ කවුරු හරි තරහ ගියාට පස්සේදී එයාට කොටන්න ගන්නේ කැත්ත. ඒ වගේ තමයි බහුකාර්ය ආයතනයක් වෙලා තියෙන්නේ. එතකොට දැන් මෙතන මේ චංකී සූත්‍රයට අනුව සද්ධා ජාතෝ උපසංකම ශ්‍රද්ධාව තියන අය තමයි නිවැරදි පරමාර්ථයෙන් පන්සල ඇසුරු කරන්නේ. උපසංකමන්තෝ පෛරුපාසති. මෙහිම පන්සලට ආපු කෙනා පෛරුපාසති කියලා කියන්නේ හමු වෙනවා. පෛරුපාසනී කියලා කියන්නේ ඇසුරු කරනවා කියන එක. උපසංකමන්තෝ පන්සලට ආවහම ඇසුරු කරනවා.
පෛරුපාසන්තෝ සෝතං ඕදහති. ඇසුරු කරන කෙනා සෝතං ඕදහති. සෝතං ඕදහති කියලා කියන්නේ මේ කන යොමු කරනවා. කන යොමු කරන සෝත කියලා කියනෝනේ කනට. කන යොමු කරනවා මේ හාමුදුරුවෝ දේශනා කරන්නේ මොනවද කියලා අහන්න දේශනාවට මේ කන යොමු කරනවා. සෝතං ඕදහති. ඇත්තටම ඕක මේ සඳහන් වෙනවා බුදුගුණ අලංකාරය කියන කවි පොතේ බීදාගම හාමුදුරුවෝ තමයි රචනා කරේ. උතෙන්දි තියෙනවා නුවණැති එනිමෙමා බසදොස ඇතත් එදමා දෙසවන් පුටනමා පමානුව ගනි මුනි ගුණමා කියලා කවි පන්තියක්. නුවණැත්තෝ දෙසවන් පුටනමා. මොකද මේ දෙසවන් පුටනමා කියන්නේ? දැන් ඇත්තටම මේකේ රූපාර්ථය ගන්න එපා. දැන් අපි හිතමු තිරිසන් සත්තු වගේ ලොකු කන්නේ තියෙන්නේ. ඒ අයට සද්දයක් ඈතින් ඇහෙනකොට මොනවද කරන්නේ? ඒගොල්ලන්ට හැකියාවක් තියෙනවා කන් දෙක නවන්න. ඒ සද්දේ එන පැත්තට නවන්න පුළුවන් කම තියෙනවා. දැන් මිනිස්යන්ට එහෙම බෑ. අපි මොකද කරන්නේ? අතක් තියලා කන නවනු නේද? නවලා ඒක අහගන්න. අන්න ඒ වගේ අහන්නලු. ඕක තමයි ඕහිත සෝතෝ කියලා කියන්නේ. කන් යොමු කරනවා. ඇහෙන්නේ නැත්නම් ඇහෙන පැත්තට යොමු කරලා අහන්න. උපසංකමන්තෝ පෛරුපාසති පෛරුපාසන්තෝ සෝතං ඕදහති. කන් යොමු කරනවා. ඒ තුන්වෙනි කාරණා. ඕහිත සෝතෝ ධම්මං සුනාති. හැබැයි කන් යොමු කරන්නේ මොනවා අහන්නද? වෙන මේ වල්පල් අහන්න නෙවෙයි. මේ පන්සලට එන්නේ ශ්‍රද්ධාව නිසා ශ්‍රද්ධාවෙන් ආම්දුරු ඇසුරු කරනවා. ඇසුරු කරාම කන් යොමු කරනවා. කන් යොමු කරලා අහන්නේ මොනවද? දැන් හුඟක් අය පන්සලට ඇවිල්ලා අහන්නේ මොනවද? අරේ ආවද හාමුදුරුවනේ? එයා දැන් කොහෙද ඉන්නේ? ලංකාවට ගියා කියලා ආරංචි. මේ පන්සලෙන් ඇවිල්ලා අපෙන් තොරතුරු අහන. ඒකට පන්සලට ඇවිල්ලා වැඩන්නේ. යාර ශ්‍රද්ධාවෙන් නැතුව ආවම තමයි ඒක වෙන්නේ. මං කිව්වේ කැත්ත වගේ බහුකාර්ය ආයතනයක් වෙන පරමාර්ථ වලට පන්සලට ආවම තමයි ඒ වහන්නේ. හැබැයි ඕහිත සෝතෝ කන යොමු කරලා අහන්නේ මොනවද? ඕහිත සෝතෝ ධම්මං සුනාති. ධර්මයයි අහන්නට ඕන. මෙන්න මේ කාරණාව මෙන්න මේ සූත්‍රේ කොහොමද පැහැදිලි නෑ. ඒ වගේ කාරණා තමයි අහන්නට ඕන. ධම්මං සුනාති. සුත්වා ධම්මං ධාරේ. එහෙම නිකම් මෙහෙවට වැඩක් විතරක් හරියන්නේ නෑ. සුත්වා ධම්මං ධාරේ. ඒ අහන ධර්මයේ ධාරණය කරගන්නට ඕන. අර ඔඩොක්කු බණ වගේ හරියන්නේ නැහැ. ඔඩොක්කුවේ තියාගෙන හැමදේම ගම්වල එහෙම ධර්මශාලාවල වාඩි වෙලා බණ අහන ඔඩොක්කුවේ යතුරු කැරැල්ල, ටෝච් එක ඒ ඔක්කොම තියාගෙන බණ අහනවා. නැගිටිනකොට ඒක වැටෙනවනේ. ඒ වගේ අහලා හරියන්නේ නැහැ. ඊට පස්සේ සුත්වා ධම්මං ධාරේ ධර්මයේ ධාරණී කරගන්න ඕනේ. දාතානං ධම්මං අත්තං උපපරික්කති. ඒ වගේම ධාරණය කරගත්තු ධර්මය අනුව හිතන්න ඕනේ. දැන් හුඟක් වෙලාවට වෙන්නේ අපි බණ අහනවා. ධර්මයේ ධාරණය කරගන්න. නමුත් බණ ගැන හිතන්නේ. ඒ කියන්නේ අර චින්තනය මෙහෙවගෙන නැහැ. ඒ ධර්මයේ ගැන හිතන්න අපි වෙලාවක් යොමු කරන්නට ඕනේ. ධර්මයේ ගැන නිකන් ඉන්න ගමන් හිතන්නට ඕනේ. ධර්ම කාරණා පිළිබඳ. මේක විය හැකිද? මේක ඇත්තටම සත්‍යයිද? ධර්මයේ නමින් බොරු දේවලුත් තියෙනවනේ. ඒක නිසා හිතන්න ඕනේ. දාතානං ධම්මං අත්තං උපපරික්කති. දරාගත් ධර්මයේ අර්ථය හොඳින් පරිශීලනය කරන්න. ඊට පස්සේ ධම්මං නිජ්ජානක්ඛන්තියා සති ඡන්தோජායති. සතිය මෙහෙවන්නට ඕනේ. ධර්මය හිතනකොට සතිය සිහියෙන් ඉන්නට ඕනේ ධර්ම කාරණා පිළිබඳව නිතර. ඒ වගේ සිහියෙන් ඉන්නකොට උත්සහිත්වා තුලේති. ධර්ම කාරණා තුලණය කරලා බලන්නට. එහෙම ධර්ම කාරණා තුලණය කරලා බලන්නට. උත්සහිත්වා තුලේති තුලයිත්වා පදහති. ඒ තුලණය කරන ධර්මීය පදහති කියලා කියන්නේ තුලණය කරනකොට අපිට තේරෙනවා මේක හරි මේක වැරදි කියලා. පදහති කියලා කියන්නේ වැරදි දේවල්
ප්‍රහීණය කරන්නට ඕනේ නැති කරන්නට ඕනේ. පහිතත්වෝ සමානෝ කායේන මේව පරම සත්‍යං සච්චිකරෝති. අන්න ඒව ප්‍රහාණය කරාට පස්සේදී මොනවද අපිට අවබෝධ වෙන්නේ? පරම සත්‍ය අවබෝධ වෙනවා. එතකොට මෙන්න මෙහෙම ක්‍රම 10කින් ධර්ම අවබෝධය කරන්නට පුළුවන් බව මොන සූත්‍රයේද තියෙන්නේ? මජ්ක්‍ධිම නිකායේ චංකී කියන සූත්‍රයේ සඳහන් වෙනවා. එතකොට අපි මේ හතරවෙනි කාරණාව වශයෙන් සඳහන් කරේ මොකක්ද? ධර්මයේ පිළිබඳව මෙනෙහි කරන්න, සිහිපත් කරන්න, සිහියට නගා ගන්න, අහපු ධර්මයේ නිතර හිතලා බලන්න. ඊට පස්සේ පස්වෙනි කාරණා පුනච පරම් භික්කවේ භික්ඛුනෝ නහේව කෝ සත්තා ධම්මං දේශේති. ශාස්ත්‍රුන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේත් නැහැ. අඤ්‍යතරෝවා ගරුට්ටානීයෝ සබ්‍රක්‍මචාරීනාපි යතා සුතං යතා පරියත්තං ධම්මා විත්තරේන පරේසං දේති. එතකොට ගරු කටයුතු හාමුදුරු කෙනෙක් ධර්මයේ දේශනා කරන්නේත් නැහැ. ඒ වගේම නාපි යතා සුතං යතා පරියත්තං ධම්මා විත්තරේන පරේසං දේති. අනිත් අයට ධර්මයේ දේශනා කරන්නේත් නැහැ. නාපි යතා සුතං යතා පරියත්තං ධම්මා විත්තරේන සජ්ජායං කරොන්ති. ධර්මයේ සජ්ජායනා කරන්න යන්නෙත් නැහැ. නාපි යතා සුතං යතා පරියත්තං ධම්මං චේතසා අනුවිතක්කේති අනුවිචාරේති මනසානුපෙක්ඛති. මනසින් සිහිපත් කරන්න යන්නෙත් නැහැ ධර්ම කාරණා. අපිච එසේ වුණත් අඤ්‍යතරං සමාධි නිමිත්තං සුග්ගහිතං හෝති. සුමනසිකතං සූපදාරිතං සුප්පටි විද්දං පඤ්ඤායති. අන්න යම්කිසි සමාධි නිමිත්තක් හිතට නංවගෙන ඒ සමාධි නිමිත්ත, ඒ කියන්නේ ධර්මය කියන්න යන්නෙත් නෑ, ධර්මය අහන්න යන්නෙත් නෑ, ධර්මයේ කාරණා හිතේ තැම්පත් කරගන්න යන්නෙත් නෑ, ඒ වගේ ධර්ම සාකච්ඡා සජ්ජායනා කරන්න යන්නෙත් නෑ. වේලුකණ්ඨකී නන්ද මාතාව වගේ. හැබැයි සමාධි නිමිත්තක් හිතේ තැම්පත් කරගෙන ඒ සමාධි නිමිත්ත සුග්ගහිතං, සුග්ගහිතං කියන්නේ ගහිතං කියනවා ගන්නවට, සුග්ගහිතං කියන්නේ මනවින් ගන්නවා, නිවැරදිව ඒ සමාධි නිමිත්ත ගන්නවා. සුග්ගහිතං හෝති. සුමනසිකතං, සුමනසිකතං කියලා කියන්නේ මනසේ තැම්පත් කරගන්න. ඒ සමාධි නිමිත්ත මනසේ තැම්පත් කරගන්න. සූපදාරිතං කියලා කියනවා ඒක දරා ගන්න. සුප්පටි විද්දං කියන්නේ ඒ සමාධි නිමිත්තේ හාත්පස දැනගන්න නිවැරදි. බලන්නේ වචන ටිකේ ලස්සන. අඤ්‍යතරං සමාධි නිමිත්තං සුග්ගහිතං හෝති. සුමනසිකතං සූපදාරිතං සුප්පටි විද්දං පඤ්ඤාය. සුග්ගහිතම් මනවින් ගන්නව, සුමනසිකතං මනසේ තැන්පත් කරගන්නව, සූපදාරිතං මනසේ දරා ගන්නව, සුප්පටි විද්දං මනවින් එය අවබෝධ කරගන්න. මෙන්න මෙහිම සමාධි නිමිත්තක් අවබෝධ කරගත්තාම අන්න ඒ ශ්‍රාවකයා භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපාසකෙක් හෝ උපාසිකාවක් වේවා. යතා යතා භික්ඛවේ භික්ඛු අඤ්‍යතරං සමාධි නිමිත්තං සුග්ගහිතං හෝති සුමනසිකතං සූපදාරිතං සුප්පටි විද්දං පඤ්ඤාය යතා යතා සෝතස්මින් ධම්මේ අත්තපටි සංවේදීච හෝති ධම්මපටි සංවේදීච. අර්ථය වැටහෙන්න ගන්නවා, ධර්ම කාරණාව වැටහෙන්න ගන්නවා. තස්ස අත්තපටි සංවේදිනෝ ධම්මපටි සංවේදිනෝ පාමොජ්ජං ජායති. අන්න එහෙම අර්ථය වැටහෙනකොට, ධර්මයේ වැටහෙනකොට පාමොජ්ජං ජායති, ප්‍රමෝද වෙනවා, ප්‍රමෝද බවක් ඇති වෙනවා. පමුදිතස්ස පීති ජායති, ප්‍රමෝද වුණාම ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීති මනස කායෝපසම්පති, ප්‍රීතියෙන් කය සැහැල්ලු වෙනවා. පස්සද්ද කායෝ සුඛං වේදේති, කය සැහැල්ලු වුණාම සැපයක් ඇති වෙනවා. සුඛිනෝ චිත්තං සමාධියති. ඒ සැපේ නිසාම, කායික මානසික සැපේ නිසාම මොනවා ඇති වෙනවද? චිත්ත සමාධියක් ඇති වෙනවා. ඉදම් භික්කවේ පංචිමං විමුක්තායතන. මේක තමයි පස්වෙනි විමුක්තායතනය කියලා බුදුහාමුදුරුවෝ කියනවා. දැන් ඒ වගේ සමාධි නිමිත්තක් නිතර සමාධි නිමිත්තකින් හිටපු හාමුදුරු කෙනෙක් ඉන්නවා. රාජපුර යුගයේදී හමු වෙනවා. අර එක හාමුදුරු කෙනෙක් ඉඳලා තියෙනවා මේ අට්ටික සංඥාවෙන් තමයි ඉන්නේ නිතරම. ඒ කියන්නේ එයා දකින්න ඕනම මිනිස්සෙක් එයාට පේන්නේ යට ගොඩක් වගේ. එයා කාන්තාවක් වේවා, පුරුෂයෙක් වේවා, ළමෙක් හෝ වේවා, සතෙක් හෝ වේවා, අට්ටික සංඥාවෙන් අට්ටි කියලා තමයි නිතරම ඒ අට්ටික සංඥාවේ තමයි ඉන්නේ.
කාන්තාවක් තරහ වුණා සාම්පුරුෂයත්. කාන්තාව හුඟක් සාම්පුරුෂයත් එක්ක තරහ වුණාම කොහෙටද යන්නේ? මහගෙදරට යන්නේ. එතකොට මහගෙදරට යන්නේ කැලයක් නෙදී. මේ කැලේදී අර හාමුදුරන්ට හමු වුණා මූණට. ඒ කාන්තාව hina වුණා හාමුදුරුවොත් එක්ක. හාමුදුරුවෝ ගමන ගියා. හැබැයි ටික දුරක් යනකොට පුරුෂයා දැන් කාන්තාව පස්සේ යනවා. කාන්තාව නැවත ගෙදරට යන්න කලින් තමන්ගේ ගෙදරට ඒ කියන්නේ මහ ගෙදරට යන්න කලින් එක්කන් මහ ගෙදරට ගියන් හරි අමාරුයිනේ. දෙමාපියොත් එක්ක කතා බහ කළා. එතකොට ප්‍රශ්නය ලොකු සංකීර්ණ ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඊට කලින් අල්ල ගන්න ඕනේ කියලා ඉක්මනින් දුවගෙන යනවා. මේ හාමුදුරුවෝ හමු වුණාම ඇහුවා හාමුදුරුවනේ කාන්තාවක් දැක්කද කියලා. හාමුදුරුවෝ කල්පනා කරලා බැලුවා නෑ කාන්තාවක් දැක්කේ නෑ. මම කාන්තාවක් දැක්කේ නෑ. නමුත් ඇට ගොඩක් දැක්කා. දැන් අද නම් කාන්තාවකට ඇට ගොඩක් කිව්වොත් මොකද වෙන්නේ? තරහයයි නේද? අර ඒ හාමුදුරුවෝ වඩලා තියෙන අට්ටික සංඥාව. ඒ දැකපු පුද්ගලයා අදාළ නෑ. කාන්තාවක්ද ලස්සනද අර අනුනිමිති අරගෙන නෑ. නිමිත්තක් ගාහි හොති කියලා. දැන් අපි ගත්තාම චක්කුණා රූපං දිස්වාන නිමිත්තක් ගාහි හොති. ඇහෙන් රූප බලන්න හැබැයි නිමිති ගන්න එපා. අපේ අය එහෙම නෙවෙයි. නිමිති විතරක් නෙවෙයි අනුනිමිතිත් ගන්නවා. ඒ කියන්නේ කාන්තාවක් කියලා බලලා අනුනිමිති කියන්නේ එයා ලස්සනයි එයා ගාල එයාගේ පර්ෆියුම් වල සුවඳ එයා මේ කොණ්ඩේ තියෙන ස්වභාවය ඒව තමයි අනුනිමිති. ඒවත් ගන්න එපා. බුදුහාඳුර දේශනා කරන්නේ. ඒ වගේ අර සංඥා නිමිත්තකින් නිතර ධර්මයේ කතා නොකරුවත් කමක් නැහැ. නිතර ධර්මයේ ඇහුනේ නැතුණත් කමක් නැහැ. නිතර ධර්මයේ සත්‍යයන නොකලත් කමක් නැහැ. හැබැයි අර විදිහේ සමාධි නිමිත්තකින් ඉන්න පුළුවන් නම් එයාටත් මොන වෙනවද? ධර්මය අවබෝධ වෙනවා කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. එතකොට අපි නැවත සූත්‍රයට යමු. ඉමානිකෝ භික්කවේ පංච විමුක්තායතනානි යත්ත භික්ඛුනෝ අපමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ අවිමුත්තං වා චිත්තං විමුච්ඡති. අපරික්ඛීනාවා ආසවා පරික්ඛයං ගච්ඡන්ති. අනුප්පත්තං වා අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුනාති කියලා සූත්‍රයේ අවසාන වෙනවා. ඉමානිකෝ භික්කවේ පංච විමුක්තායතනානි. මහණෙනි විමුක්තායතන පහක් තියෙනවා. යත්තකෝ භික්ඛුනෝ අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ අවිමුත්තං වා චිත්තං විමුච්ඡති. යම්කිසි භික්ෂුවක් යම්කිසි ශ්‍රාවකෙක් අප්පමත්තස් අප්‍රමාදී ගුණයෙන් යුක්තව අර මුලින් කියපු කාරණා ටික කරනවද? මොනවාද? බණ අහන එක, අනිත් අයට ධර්මයේ කියලා දෙන එක, ධර්මයේ සජ්ජායනා කරන එක, ඒ වගේම ධර්මයේ සිහියට නංවගෙන ධර්මය අනුව ජීවත් වෙන එක, සමාධි නිමිත්තකින් ගත කරන එක. මෙන්න මේ කාරණා පහ අපමත්තස්ස කියන්නේ අප්‍රමාදීව ප්‍රමාද නොවි යම් කෙනෙක් කරනවද? ආතාපිනෝ කෙලස් තවන වීර්යෙන් ඒ ධර්මී හැසිරෙනවද? පහිතත්තස්ස කියලා කියන්නේ ජීවිත පරදුවෙන් ඒ වැඩේ කරනවද? විහෙරතෝ අවිමුත්තං වා චිත්තං විමුච්ඡති. මිදිච්ච නැති සිත මොනවා වෙනවද? විමුච්ඡති. මිදෙනවා. අපරික්ඛීනාවා ආසවා පරික්ඛයන් ගච්ඡන්ති. අපරික්ඛීනා කියලා කියන්නේ ෂය නොවිච්ච ආශ්‍රවය කෙලෙස් පරික්ඛයන් ගච්ඡන්ති. ෂය වෙලා යනවා. අනුපත්තං වා අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුනාති. නොපැමිණෙච්ච ෂේම භූමියට අනුපාපුනාති පැමිණෙනවා. අන්න ඒ වගේ අනුගමනය කරන කෙනා අප්‍රමාදී ගුණය, කෙලස් තවන වීරිය, ජීවිත පරදුවට තියලා ධර්මයේ හැසිරෙන කෙනා යෝගක්ඛේමයට පමුණෙනවා. යෝගක්ඛේමය කියලා කියන්නේ ෂේම භූමිය. අපේ සංසාරයේදී තියෙන ෂේම භූමිය තමයි නිවන කියලා කියන්නේ. කාම, භව, ditthi, අවිජ්ජා කියන මේ සතර යෝගයන්ට අසු නොවි ෂේම භූමියට පත් වෙන එක. එතකොට අද දවසේදී අපි සූත්‍ර දේශනා වශයෙන් සාකච්ඡා කරන්නට යෙදුනේ විමුක්තායතන සූත්‍රය.
විමුක්තිය ලැබීමේ ක්‍රම පිළිබඳව. විමුක්තිය ලැබීමේ ක්‍රම කොච්චර තියෙනවද? 5ක් තියෙනවා. හුඟ දෙනෙක් හිතන් ඉන්නවා විමුක්තිය ලබන්න පුළුවන් භාවනාවෙන් විතරයි කියලා. නෑ, භාවනාව කියන්නේ එකක්. තව 4ක් තියෙනවා. දැන් හුඟ වෙලාවට කරන්නේ සමහරු එක තැනකින් අල්ල ගන්නවනේ. එක තැනකින් අල්ලගෙන අනිත් එක විවේචනය කරනවා. භාවනාව අල්ලගත්ත අය අනිත් ඒවා ප්‍රතික්ෂේප කරනවා. ධර්ම දේශනාවන් අහනවා කියන එක අල්ලගත්තු කෙනා භාවනාව ප්‍රතික්ෂේප කරනවා. එහෙම නෙවෙයි, බුදුහාමුදුරුවෝ දේශනා කරනවා විමුක්ත ආයතන 5ක් තියෙනවා. එකක් තමයි ධර්ම ශ්‍රවණය, අනිත් එක ධර්ම දේශනය, අනිත් එක ධර්ම සජ්ජායනය, හතරවෙනි එක ධර්මයේ මෙනෙහි කිරීම, පස්වෙනි එක තමයි සමාධි නිමිත්ත භාවනාව. එතකොට භාවනාව එක අංගයක් විතරයි. අනිත් ක්‍රමවලින් විමුක්තිය ලබන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඒක නිසා මේ ශාසනයේ අපි මෙතෙක් ඉටු කරන හුඟක් දේවල් වලින් විමුක්ති මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන් ඍජු පිළිවෙතක් තියෙනවා. එතකොට ඒක අපි අවබෝධ කරගන්නට ඕනේ. ඒක නිවැරදිව අවබෝධ කරගෙන කරාම තමයි ඒ தത്വයටපත් වෙන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට මීට වඩා කරුණු කියන්න අපිට වෙලාවක් නැහැ. තව කරුණු කිහිපයක් තියෙනවා කියන්න. නමුත් දානේ වෙලාව තියෙන නිසා අපි ධර්ම දේශනාව නිමාටපත් කරනවා. එතකොට හැමෝටම මතකයි විමුක්තායතන සූත්‍රයේ තියෙන්නේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ කරුණු 5ක් තමයි අද දවසේදී අපි සාකච්ඡා කරන්නට යෙදුනේ. වැඩිදුර විස්තර අපි පින්වතුන්ට ගිහිල්ලා ඒ පොත් බලලා තවදුරටත් ඒ දැනුම වර්ධනය කරගන්නට පුළුවන්. එතකොට අර මම මුලින් මතක් කරා වගේ කවුරු හරි ළඟපාතේ ඉන්නවනම් දිලිප් මහත්මයා ඒ වගේ නිල්මානි නෝනට පුළුවන්කම තියෙනවා දානෙට සම්බන්ධ වෙන්න. මොකද දානේ ගෙනාපු අය සිල්ලැත්තන්ටත් එක්ක තමයි දානය ගෙනල්ලා තියෙන්නේ. හොඳයි. එහෙනම් හැමදිනාටම තෙරුවන් සරණයි. අප උදෑසන ඉඳලා මේ දක්වාම ඇති කරගත්තා වූ සියලුම කුසලානිසංස ධර්මයන් අප නමින් මිය පරලොව යන්නට යෙදුණු සියලු ඥාතීන් මෙපින් අනුමෝදන් වෙලා ඔවුන්ගේ සසර ගමන සුවපත් කරගනීවා කියන අදහසින් යුක්තව ඥාතීන් පින් අනුමෝදන් කිරීමක් වශයෙන් සාදු කියන්න. ඒ වගේම දෙවියන්ටත් පින් අනුමෝදන් කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වන්න. අපි තව සුළු මොහොතකින් තව විනාඩි 10කින් වගේ දහවල් බුදු පූජාව ආරම්භ කරනවා. එතකන් පොඩි විවේකයක් තියෙන හැම දිනාටම ගිලම්පස් එකක් වළඳනවා නම් සිල් ඇත්තන්ට විවේකයක් තියෙනවා. හොඳයි.